ඉන්නකොට බුදුහාමුදුරන් වහන්සේ කියලා අහනවා මහණෙනි අද මොනවද ඔයගොල්ලෝ මම එනකොට කතා කරන්නේ? එහෙනම් මම එනකොට මොනවද ඔයගොල්ලෝ කතා කරන්නේ? බුදුහාමුදුරනේ බලන්න මේ ප්‍රදේශයේ සිටුවරට අනුන්ගෙන් හොයන්නේ නතර කරන්න. මොකද කිව්වේ? අනුන්ගෙන් හොයන්නේ නතර කරන්න. මේ සිටුවරට මෙච්චර ගණන් තියෙනවා. මේ සිටුවරට මෙච්චර ගවමාශාලී සම්පත් තියෙනවා. මෙච්චර අතකොට පුරවලා මැණික් කොණ්ඩලා බරන තියෙනවා. අපිට මොකටද? බුදුහාමුදුරන් වික්ෂුන් වහන්සේලාගෙන් කතාන්නේ. අපිට මොකටද? අනුන්ගෙන් කතා කරන්න එපා, අනුන්ගෙන් හොයන්න එපා. තේරුණාද? අද මම ඔබට උගන්වනවා මහණෙනි අසත්පුරුෂයෝ ගැන. කවුරු ගැනද උගන්වන්නේ බුදුහාමුදුරේද? අසත්පුරුෂයෝ ගැන. මජ්ක්‍ධිම නිකායේ චූලගොණ්ණා සූත්‍රය කියන්නේ පිටුනේ අසත්පුරුෂයෝ ගැන උගන්වපු සූත්‍රයයි. ඉස්ලාම් බුදුහාමුදුරෝ සත්පුරුෂෝ සත්පුරුෂයන් භවಂತಿ. පළවෙනි ප්‍රශ්නේ තමයි අහනවා මහණෙනි අසත්පුරුෂයාට අසත්පුරුෂී මුණ ගැසුණාම කේන්දරයනද? පළවෙනි ප්‍රශ්නේ මේක. අසත්පුරුෂයෙක් සත්පුරුෂී මුණ ගැසුණාම පළවෙනි අසත්පුරුෂයා දෙවනියට හම්බ වෙන සත්පුරුෂයාව සත්පුරුෂයෙක් විදිහට පිළිගන්නවද කියලා අහනවා. තේරුණාද කියන්නේ? ඔබට කියපු දේ තේරුණාද? අසත්පුරුෂයෙක් සත්පුරුෂයෙක් මුණ ගැහුනහම අසත්පුරුෂයා අර හම්බ වෙන සත්පුරුෂයාව සත්පුරුෂයෙක් විදිහට පිළිගන්නවද කියලා අහනවා. පිළිගන්නේ නැත්තේ අසත්පුරුෂයා කවදාවත් හිතනවාද මම අසත්පුරුෂයෙක් කියලා? අසත්පුරුෂයා කියන්නේ මම තමයි හොඳයි මංගලව බොරුනේ. පන්සල් යන්නේ, දන් දෙන්නේ, පිහිටක් කරන්නේ, හම්බ කරගන්න දේවල් මේ හාමුදුරන්ට පුදන්නේ ගිහිල්ලා. නේද? සත්පුරුෂයා අසත්පුරුෂයා හැම වෙලාවෙම හිතන්නේ එයා කවුරු කියලාද? එයා සත්පුරුෂයෙක්. එයා වැරදි කියලා කවදාවත් හිතන්නේ. එයාට සත්පුරුෂයෙක් හම්බ වුණාම පන්සල් යන, සිල් රකින්න, පින්කම් සංවිධානය කරන, පින්කම් වලට සම්බන්ධ වෙන, හාමුදුරන්ට ලෙන්ගතු එහෙම කෙනෙක් හම්බ වුණාම එයාව පිළිගන්නවද සත්පුරුෂයෙක් කියලා? පිළිගන්නේ නැහැ. මේ වගේ මෝඩෙන්, මේ වගේ අසත්පුරුෂයෙක් මුණ ගැහුණාම අසත්පුරුෂයෙක් විදිහටම පිළිගන්නවද කියලා අහනවා. අසත්පුරුෂයෙක් මුණ ගැහුණාම ඒ පළවෙනි අසත්පුරුෂයා දෙවැනියට හම්බ වෙන අසත්පුරුෂයාව අසත්පුරුෂයෙක් විදිහට පිළිගන්නවද කියලා අහනවා. මොකද උත්තරේ? පිළිගන්නවද නැද්ද? පිළිගන්නවද නැද්ද? පිළිගන්නේ නැහැ. කවුද මේ පිළිගන්නවා කියන්නේ? පිළිගන්නේ. ඇයි පිළිගන්නේ නැත්තේ? අසත්පුරුෂයා හිතන්නේ එයා කරන හැම වැඩක්ම හොඳයි. පන්සල් යන්නේ නැති එකනේ, සිල් ගන්න නැති එක, පින්කම් වලට වියදම් කරන්නේ නැති එක, සමාජීය වැඩ කරන දෙවෙනි ප්‍රශ්නේ තමයි අසත්පුරුෂයෙක් මොන ගෙවනාම අසත්පුරුෂයෙක් විදිහට පිළිගන්නවද කියලා අහනවා. එතකොට ඔයගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒක තමයි හරි දේ. මොකද එයා හිතන්නේ මං වගේම හොඳ කෙනෙක්. මේක මං වගේමයි. පන්සල් යන්නේ, බොරු වැඩ නැහැ මේක ගන්න. සිල් ගන්නෑ, පන්සලට වියදම් කරන්නේ. තියෙන දේ හාමුදුරන්ට කියලා පුදන්නේ. මං වගේම සත්පුරුෂයෙක්. එහෙමනම් බුදුහාමුදුරුවෝ චෝලපොණ්ණාම සූත්‍රයේ පිටුතුනේ ඉගෙනුනේ මොනවද? ඉගෙනුනේ සත්පුරුෂයෝ ගැන. අසත්පුරුෂයෝ ගැන බුදුහාමුදුරුවෝ සූත්‍රය කියන්නේ. මහණෙනි අසත්පුරුෂෝ අසද්ධම්ම සමන්නාගතෝ හෝති. මොකද කිව්වේ? මහණෙනි අසත්පුරුෂයෝ
අසත් ධර්මයේ යුක්තයි. කොහොමද අසත් ධර්මයේ යුක්තයි කියන්නේ? අසත්පුරුෂෝ අසද්දෝ හෝති. අසත්පුරුෂෝ අහිරිකෝ හෝති. අසත්පුරුෂෝ අනුත්තප්පෝති. අසත්පුරුෂ භක්ති හෝති. අසත්පුරුෂ වාචා හෝති. අසත්පුරුෂ මන්ති හෝති. අසත්පුරුෂ දානං දේති. ඔන්න උගන්වනවා කවුරු ගැනද? අසත්පුරුෂයෝ ගැන. අසත්පුරුෂෝ අසද්ධම්ම සමන්නාගතෝ. මොකද කියන්නේ? අසත්පුරුෂයා කියන පුද්ගලයා ධර්මයෙන් තොරයි කියනවා. දැන් මේ සමාජයේ කොච්චර බල කිව්වත් පිළිතුරේ ධර්මයෙන් තොර මිනිස්සු නැද්ද? කතා කරන්නේ ඕනතරම් ඉන්නවානේ. ධර්මයෙන් තොරව ජීවත් වෙන මිනිස්සු ඕනතරම් මේ ලෝකේ ජීවත් වෙනවා. ධර්මයට පටහැනි. දරුහාමුදුරෝ දේශනා කළා අපිට බෞද්ධයන් විදිහට සිද්ධ නොකළ යුතු රැකියා කීපයක්. අපි මිනිස්සු ඒව කරන්නේ නැද්ද? ඒව කරනවා. අම්මට තාත්තට සලකන්නේ, දරුවන්ට සලකන්නේ, පන්සලට බලන්නේ, සමාජයේ දිහා බලන්නේ, තුනුරුවන්ට ගරු කරන්නේ. අන්නේ ධර්මයේ පරිබාහිර පුද්ගලයන් කියන කවුද? අසත්පුරුෂයා කියන්නේ. මේ අසත්පුරුෂ පුද්ගලයා අසද්දු. මොකද මේ අසද්දු කියලා කිව්වේ? අසද්දු කියලා කිව්වේ අමතාතා සද්ධාවෙන් තොරයි. මොකද කිව්වේ? සද්ධාවෙන් තොරයි. දැන් අද වර්තමානයේ ඉන්න ගොඩක් අය සද්ධාවෙන් තොර මිනිස්සු ඉන්නේ. තුනුරුවන්ට ගරු නොකරන මිනිස්සු ඉන්නේ නේද? සද්ධාවෙන් තොරයි. දැන් බුදුහාමුදුරු දේශනා කළේ මොකද්ද? සද්ධාව තියෙන්න ඕනද නැද්ද? සද්ධාව තියෙන්න ඕන. සද්ධා ධන, සීල ධන, හිරියොත්ප්පිය ධන, සුද්ධ ධන, දාගොච්ච පඤ්ඤාමි සත්තම ධන. සත්තාර ධනයේ තුල පළවෙනි ධනයේ විදිහට දේශනා කළේ මොකද්ද? සද්ධාව. සත්තාර ධනයේ වල පළවෙනි ධනයේ විදිහට දේශනා කළේ සද්ධාව. ඒසම විසුලා තියෙනවන පළවෙනි ධනෙ මොකද? සද්ධා සම්පත්තිය. එක වෙලාවක බුදුහාමුදුරුවෝ කසීභාරද්වාජ බමුණේ ඉන්න පළාතට පිටපාතේ වැඩිනවා. කසීභාරද්වාජ බමුණා ඉන්න පළාතට කිව්වම මොකටද තේරෙනවද? මොකද මේ කසීභාරද්වාජ බමුණ කරන්නේ? කසී මොකද මේ කසී කියලා කියන්නේ? කසී කියන්නේ සීසා. කුඹුරු හදන කෙනෙක්. බුදුහාමුදුරුවෝ පාත්‍රය අරගෙන පිටපාතේ වැඩිහම බුදුහාමුදුරුවන් වහන්සේට මේ කසීභාරද්වාජ බමුණ කියන කොහොමද? අහම්පිකෝ සමන කසාමිච්ච වපාමිච්ච කසිත්වාන අපිපත්තුජානේති. මොකද කියන්නේ? සමනයන් වහන්සේ මම ආහාර ගන්න ක්‍රමයක් තියෙනවා. කුඹුරු හදලා නේද? වපුරලා ඒ දි තමයි මම අස්සත් විදිහට ගන්නේ. ත්වම්පිකෝ සමන කසස්සුත්‍ය වපස්සුත්‍ය කසිත්වාච අපිත්වාච බුද්ධිසෝති. ඔබ වහන්සේ કોઈ පාත්‍රයක් අරගෙන ඇවිදින්න නැතුව මොකද කිව්වේ? පාත්‍රයක් අරගෙන ඇවිදින්න නැතුව කුඹුරු හදන්න. කුඹුරු හදලා ආහාර ගන්න. මොකද කිව්වේ? කුඹුරු හදලා ආහාර ගන්න. දැන් මේ කල්පගම පස්සලේ හාමුදුරුවන්ට කිව්වොත් එහෙම මේ දාන කියන්නේ එපා. කුඹුරු හදන්න කියලා මේ පස්සලේ ඉන්න දිනානන්ද හාමුදුරුවන්ට වෙන්නේ කුඹුරු කොටන්න. නේද? බුදුහාමුදුරුවෝ සම්බෙරට මේක අහන්නේ කියලා. බුදුහාමුදුරුවෝ ඊළඟට කියනවා දාතා. අහම්පිකෝ බ්‍රහ්මණ කසාමිච්ච වපාමිච්ච කසිත්වාච අපිත්වාච බුද්ධාමේති. ඔබ නොදන්නා උනාට බ්‍රහ්මණය මම කුසිකර්මයක් කරනවා. නේද? මෙහෙම කිව්වහම
අසීද්වාරද්වාරයේ බමුණ කල්පනා කරනවා මොකද්ද මේ කුසීකර්මය? මොකද්ද මේ කුසීකර්මය? නජපස්සම තේනස් භන්තේ ස්වාමීනි ඔබ වහන්සේ ගාමින් කුසීකර්මයට අවශ්‍ය බඩුබාහිරගේ දකින්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ සද්දා බීජං තපෝ දීපඤ්ඤාමේ ගණංගලං ගාථාතරමි. ඔබ බීජයක් විදිහට වීදික පොළොවට වපුරනවා. මම මේ පොළොවට වපුරන බීජය මොකද්ද? සද්ධාව නැමැති බීජය. ඔබ ඔය වීදිකෙන් ආල්වෙන් ඵලයක් ලබනවා. මම සද්ධාවෙන් ලබන ඵලය මොකද්ද? ප්‍රඥා සම්පත්තිය. ඒ කාරණාවේ වැඩිදුරයන්ට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපේ ඉස්සරහට කාලේ ගොඩක් මදිනවා මේ මධ්‍යම නිකායේ චූලපුණා සූත්‍රය පැහැදිලි කරන්නේ. දැන් මේ කරුණ ටික මම පැහැදිලි කළේ බුදුහාමුදුරුවෝ බෞද්ධීන්ගාව තියෙන ප්‍රධාන ධනෙ විදිහට පැහැදිලි කළාම තමයි ශ්‍රද්ධාව. එතකොට දැන් අසත්පුරුෂ අසද්දෝ. ඒ චූලපුණා සූත්‍රයේ කිව්වා අසත්පුරුෂයා ගාන ශ්‍රද්ධාව නැහැ කියලා. ඇත්තටම බෞද්ධයෙක් වුණාම ශ්‍රද්ධාව නැත්නම් කරන්නේ. අපි දන්නවා බණ ගෙවල් වල ගියාම ධර්ම දේශනාවලට ඔක්කොම බණහන්නේ හාමුදුරු යන්නේ කොයි වෙලාවක බලාගෙන පිරිසක් එළියේ ඉන්නවා. එහෙම නේද? ආපු වාහනේම එළියට වෙලා ඉන්නවා ආපු වාහනේම හාමුදුරු කොයි වෙලාවෙ යයිද? එහෙම කියලා බලන්නේ. කාම රසේ ඉන්නවා නේද? කීප දිනේ බණහන්නේ. පිටතට ගියාම තේරෙනවා. පස්සේ අදුරගේ කඩේක පිටවකට ගිහිල්ලවත් අස්සරට ඉන්නේ. පිටවකට සම්බන්ධ වෙන්නේ. ඔහේ කතා කර ඉන්නවා. ඒ නිසා පිටුනේ සද්ධාව නැති වුණොත් මේ ජීවිතේ ඉදිරියට යන්න බැරි වෙනවා අපිට. එවනම් සත්පුරුෂයෙක් වෙන්න ඕන නම් සද්ධාව තියෙන්න ඕනද නැද්ද? සද්ධාව තියෙන්න ඕන. සත්පුරුෂයෙක් වෙන්න නම් සද්ධාව තියෙන්න යුතුමයි. ඒකට බුදුහාමුදුරු පැහැදිලි කළා මජ්ක්‍ධිම නිකායේ චූලපුණා සූත්‍රයේ තුල අසත්පුරුෂ වාචා හොති. අසත්පුරුෂයා මොකද කියන්නේ? අසත්පුරුෂයා අසත්පුරුෂ වචනවලු කියන්නේ. දැන් අසත්පුරුෂයාට වෙනම අංග ලක්ෂණ තියෙනවා. අසත්පුරුෂයාට වෙනම අංග ලක්ෂණ තියෙනවද? වෙනම අංග ලක්ෂණ නැහැ. මිනිස්සු අසත්පුරුෂ වෙන්නේ කොහොමද? මෙන්න මේ සූත්‍රයේ දේශනා කරන කරුණු තිබුණාම මේක මෙයා අසත්පුරුෂයෙක් වඩපත් වෙනවා. සමහර ඉන්නවා අසත්පුරුෂ වචනමයි කියන්නේ. කතා කරන්න දන්නේ නැහැ නේද? අම්මට තාත්තට කතා කරන්න දන්නේ නැහැ. සමහර වැඩිහිටියෝ ඉන්නවා දරුවන්ට කතා කරන්න දන්නේ නැහැ. සමහර තරුණ තරුණියෝ ඉන්නවා හාමුදුරු කෙනෙකුට කතා කරන්න දන්නේ නැහැ. මම දැකලා තියෙනවා මේ වර්තමානයේ මේ සමාජ ජාලා වෙබ්වලින් තියෙනවා. ඒවා තුළදී දැකලා තියෙනවා පක්ෂ දේශපාලනයට ගැටි වෙලා භික්ෂුන් වහන්සේලාට හාමුදුරන් වහන්සේලාට බොහෝ ලෙස කරනවා තියෙනවා. බෞද්ධ කමට උඩ බලාගෙන කෙල කරනවා. තේරුණාද? ඒ නිසා මිනිස්සු අද ගොඩාක් විදිහට අසත්පුරුෂ වාචා පිරිසුදු වචන නැති වෙලා තියෙනවා. ඔබ මොනතරම් කතන්දර අහලා තියෙනව නේද? පිරිසුදු වචනේ තිබෙන බලවත්කම. පෞල් ජීවිතයේ කොනක් ලස්සනට ඉදිරියට යන්න මොනවද තියෙනවද? පිරිසුදු වචන. අර මොහම් පැලසේ කොල්ලේ ගාල තමන්ගේ නෝනාට කතා කළා කියන්නේ කොහොමද? කොහොමද අපි කතා කළා කියන්නේ? මගේ මැනිකේ කිව්වම කැමති නැද්ද? හරි කැමති. යෝධී කියනකොට මැනිකේ කියන එක වදිනවා නේද? අර
හරක් බලන එක කතා කරන්නේ ඒ ඔය කියන්නේ ඊට වඩා වටිනවා නේද? ඊට වඩා වටිනවා මැනිකේ කියන එක. නෝලේ කියන එක වටිනවා නේ. ඒ නිසා මේ බෞද්ධ මිනිස්සු වුණාම එහෙම නැත්නම් සත්පුරුෂයෝ වුණාම වචන පිරිසුදු කතා කරන්න ඉගෙන ගන්න ඕන. අද මේ සමාජයේ මිනිස්සු ගත්තාම මේ වචන 10ක් කතා කළොත් 8ක්ම තියෙන්නේ අහන්න බැරි නේද? පුංචි දරුවෙක් අරගෙන පාරට යන තත්ත්වයක් තියෙන්නේ. බස් එකකට නැගිටින තත්ත්වයක් තියෙන්නේ. මේ සමතන් කරන දාන්නේ. ඒගොල්ලෝ සත්පුරුෂයෝද සත්පුරුෂයෝද? අසත්පුරුෂෝ අසත්පුරුෂ වාචා. එහෙනම් අපි අසත්පුරුෂ වචනේ නිවන් දෙන්න ඕන. අසත්පුරුෂෝ අසත්පුරුෂ භක්ති හොති. භක්ති කියන්නේ දැන් සමහර කියන්නේ හැම වෙලාවෙම මේ අසත්පුරුෂ දේවල් වනේ. අසත්පුරුෂ දේවල් නැහැ කියන්නේ සමහරව ගොඩාක් වලට බහුතරයක් දෙනා තව කෙනෙක්ට විනාශ වෙන්න වචන භාවිතා කරනවා. විනාශ තව කෙනෙක්ට විනාශ වෙන්න වචන භාවිතා කරනවා. විනාශ වේවා කියලා කියනවා. එහෙම නේද? හැම විතරම සාකච්ඡා කරනවා මේ මිනිස්සුන්ට අපි අනර්ථයක් සිදු කරනවා. අපි ඊළමේ කොටසක් ගන්න හදන්නේ නේද? අපි දෙක පැටලෙන්න හදන්නේ අපි මිනිස්සු විනාශ කරන්න ඕන. අපිට වඩා හැදෙන්න හදනවා. අපිට වඩා සංවර්ධනය වෙන්න බලනවා. ඒ නිසා අපි විනාශ කරන්න ඕන. ඔබ දැකලා සමාජයේ ගොඩාක් මිනිස්සු කරන්නේ කතා කරන්නේ නිතරම අනුම හැදේවා කියලා විනාශ වේවා කියලා. කලබුගම කොහොමද? ශෝක්ද? අනු විනාශ වේවා. ඔන්ටනම් හරියන්නේ එපා කියන જાතිය නෙමෙයිද? මගේ අම්මේ අද කොච්චර බණ කිව්වොත් ඔවුන්ටනම් හරියන්න එපා. ඔවුන්ටනම් හොදක් නම් වෙන්න එපා. බලන්න මොනවද මිනිස්සුන් හදලා තියෙන්නේ කියලා නේ? ඔය වචනේ කියාගත්ත ගමන් අන්න අසත්පුරුෂ භක්ති. අසත්පුරුෂයාගේ ලක්ෂණය. ඒ කතා කරන්නේ සාකච්ඡා කරන්නේ අසත්පුරුෂ දේවල්මයි. ඇත්තම කියන්න ඕන තැන් තියෙනවා නොකියපු තැන් තියෙනවා. දැන් මෙහෙම කිව්වම ඉතින් හාමුදුරු බාහිර පැත්ත ගහනවා දන්නේ නැහැ කියලා. ඇත්තම කියපු තැන් තියෙනවා නොකියපු තැන් තියෙනවා. දැන් එහෙම අවස්ථාවක් මේ විනය පිටකයේ තේරුම් හාමුදුරු කෙනෙක් දවසක් ගහකට භාවනා කරනවා. හාමුදුරු ගහකට භාවනා කරනකොට එතනින් මිනිස්සු දුවනවා. මේ දුවන විදිහට හාමුදුරුවන්ට තේරෙනවා මෙයා මේ කවුරු හරි ගහන්න බණින්නේ ඉන්නේ. ඒකට තමයි මේ දුවන්නේ. හාමුදුරුවෝ කල්පනා කරනවා දැන් මට මේ ගමයන්ට භාවනා කරොත් එන පිරිසට ඇත්ත කියන්න වෙනවා. නේද? ඇත්ත කිව්වොත් මේ මිනිස්සුන් කලබල වෙනවා. හාමුදුරුවෝ නැගිටලා හාමුදුරුවෝ සම්මන් කරන්න පටන් ගන්නවා. හාමුදුරු සම්මන් කරනකොට ඔන්නේ එනවා හාමුදුරු හිතපු විදිහටම අර මනුස්සයාව ලොකු පිරිස. ඇවිල්ලා අහනවා සරපරුෂුගේ හාමුදුරුවනේ මෙතන කවුරුද ඉවවද? හාමුදුරු මොකද කියන්නේ? මොකද අපි කියන්නේ? මම සම්මන් කරන වෙලාවෙ නම් කවුරුද ඉන්නේ? මොකද කියන්නේ? අහන්නේ නැද්ද? හරි. ඔබ කල්පනා කරන සමාජයේ කෙනෙකුට අවදම් සිදු වෙන දෙයක් අපිට කියන්න සිද්ධ වුණොත් පිරිසක් ගහමනා ගන්න දෙයක් අපිට කියන්න වුණොත් අපේ කියන්න ඕනද නැද්ද? කියන්න එපා. සමහර හරියට කියලා කියනවා නේද? මහත්ය වලට ගිහිල්ලා සමහරවිට නෝන අඳුරන කෙනෙක් එක්ක කතා කර ඉන්නවා. අර ආපු ගමන් කියනවා උඩාගෙන ඉන්නත් කතා කර හිටියා වගේ නෝන. දෙයි කතා කරන්නත් බැහැ.
අල්ලපු ගෙදරේ CCTV කැමරාව. ඒ අල්ලපු ගෙදරයි කියනවනේ හොඳම CCTV කැමරාව. නේද? මේ දේවල් එහෙම. CCTV හයි කරන්න ඕනේ අල්ලපු ගෙදර තමයි හොඳම CCTV එකේ ඉන්නේ. එහෙම නෙමෙයි. එනිසා කේලම් කියනවා. අන්න ඔයගේ නෝන කතා කරන්නේ. නෝන වැඩට යනවා නම් කියනවා. මොකද කියන්නේ? නෝන වැඩට යනවා නම් කියනවා. මහත්ය අල්ලපු ගෙදර තාත් එක්ක හරි. පාරේ යන කාන්තාවකින් කතා කරනවා. ගෙදර නම් ඉන්නේ කුරුසාවගේ. අන්න අර පාරේ ගෑනු කෙනෙක් කතා කරන්නේ. අනේ කතා කරන් විතරක් තමයි. මෙහෙම මිනිස්සු වේදෙන්න කරනවා. ඇත්ත උනත් කේවුත්යක් තියෙන ලෝකයක් තියෙනවා කියලා කියවම තාත්තා. ඔය කාරණාවටනේ අපි කියමු මේ ශාලාවේ බණහන්න කලින් ඔයගොල්ලෝ වාඩි වෙලා හිටිය මම එනකොට සූදානම් විදිහට ටිකක් ප්‍රමාද වුණ නිසා මෙතන කෙනෙක් එළියට යනවා යාගේ හෑන්ඩ් ෆෝන් එක හරි පොඩි හරි තියෙනවා. තේරුණාද? දැන් මේ හෑන්ඩ් ෆෝන් එක තියලා ගියාම ශාලාවේ කෙනෙක් එක ගන්නවා. දැන් අර ඇවිල්ලා අහනවා ෆෝන් එක තිබ්බ මගේ ෆෝන් එක නෑ කවුරුත් ගත්තාද? අපි දැක්ක ගන්නවා. දැන් කිව්වොත් මොකද වෙන්නේ? මෙතන ගහමරා ගන්නවා. මෙතන ගහමරා ගන්නවා. අර සමාජයේ ඉන්නවනේ ගම්වල ඉන්නවනේ එක ගන්න කැමතියි. ඔයගොල්ලෝ වචන කිව්වොත් මොන කේලමක් හරි කියලා එක ගන්නයි ඉන්නව නේද? මොනතුරුනේ නැද්ද? අපි මෙතන ඉන්නවා ඉංග්‍රීසිත් ඉන්නවා කලුතරත් ඉන්නවා. එක ගන්න කැමතියි. මොන හරි කියලා කේලමක් හරි කමන්නේ. එක ගන්න කැමති කෙනෙක් උතන හිටියොත් මොකද කරන්නේ? ආපු ගමන් කියනවා අරයලක්. මොකද කියන්නේ? ආපු ගමන් කියනවා අරයලක්. ප්‍රශ්නයක් ඇති වෙනවා. කියන්නේ ඔබ නිහඬ වෙන්න. ඔබට හිතුනොත් මම මේ හොරකම් බේරුවා. මම මේ හොරකම් දෙකක් කිව්වේ නෑ. තේරුණාද? ඔබට හිතනවා ඒ මාංශය තව හොරකම් කරන්න පුරුදු වේවි. පෞද්ගලිකව හම්බ වෙන්නේ. හොරකම් කරන මාංශය පෞද්ගලික හම්බෙලා කියන එතන ප්‍රශ්නයක් ඇති වෙන නිසා මම කිව්වේ නෑ. තේරුණාද? එතන ප්‍රශ්නයක් ඇති වෙන නිසා මම කිව්වේ නෑ. ඒක හොරකම් කරන්න එපා. ප්‍රශ්න විසඳන ආකාරය තියෙනවා. අර සමාජයේ එක ගන්න අසත්පුරුෂ භක්ති ඇත්ත උනත් හැමතැනම කියන්න එපා. තේරුණාද? අසත්පුරුෂ දේවල් කතා කරන්න එපා. අපි දැක්ක පෞද්ගලික කාලේ පාසලක ගෑනු ළමයෙක්ගේ හෑන්ඩ් ෆෝන් එකක් අහුවෙනවා. මේ හෑන්ඩ් ෆෝන් එකේ තිබුණු දේවල් ගැන උදේ රැස්වීමේදී පාසලේ විදුහල්පතිතුමා ඔක්කොටම පේන මේ ළමයා ඉස්සරහට ගෙනහල්ලා ඔක්කොටම පේන මේ ෆෝන් එක ගැන කියනවා. ඒ ඇත්ත තමයි. ඇත්ත වුණත් ඒ කියපු තැනද අර ළමයා බෙල්ලවල දාගෙන මැරුණා. ප්‍රශ්නේ විසඳපු ආකාරය විදුහල්පතිතුමා ඇත්ත කිව්ව ආකාරයෙන් හරිද වැරදිද? වැරදි. අමුදාත් කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. හොඳ නරක උනත් කෙරුණු තැන්තිය නොකරු තැන්තිය නෝ. සමාජ ජීවත් වෙනකොට ඕවා අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා අසත්පුරුෂයන් කරන්නේ හොඳ නෙවෙයි. දැක්ක ගමන් කියනවා. ඕනෑම කෙනෙක් අපහසුතාවයට පත් කරන්න එයාගේ වරද කියන්න පැකිලෙන්නේ නැහැ. ඒ සමාජයට ගන්න. දායකයෝ අතරත් ඉන්නවා නේද? අනිත් දායකයෝ ගැන පන්සලේ ලොකු හාමුදුරන්ට ගිහිල්ලා කියලා කියනවා. මෙයා මෙහෙමයි හොඳේ දාන ගෙනාවට මෙහෙම ඉතියට මෙයා මෙහෙමයි කියනවා. දැන් මම සමහර ගම්වල ගණවලට යනකොට අඳුරන අය කතා කරලා කියනවා අඳුරන කිව්වට කමන්නේ නම් කියන්නේ නෑනේ. හාමුදුරුවෝ එනවා අද අපේ අල්ලපු ගෙදර තමයි එන්නේ.
නියමයට කියන්නේ හාමුදුරනේ. මේක අපේ වාහනේ ගන්න දෙන්නේ නැතුව තාප්පි ගෙවුවනේ. කෝල් කරලා කියනවා. අපි දන්නවද මොන පෞද්ගලික ප්‍රශ්න තියෙනවද කියලා? පුළුවන් දෙයක් අපිට එහෙම කියන්නේ. බෑ. ඔබ අසත්පුරුෂයෝ නම් වෙන්න එපා. අසත්පුරුෂෝ අසත්පුරුෂ බද්දී නිතරම අන් විනාශ වේවා කියලා කතා කරනවා නම් සමාජයේ කීර්තිය ප්‍රශංසාව ලබා ගැනීමේ අරමුණේ තව කෙනෙකුගේ වරද ප්‍රසිද්ධිය කියනවා නම් එයා පහසුතාවයට පත් කරනවා නම් මිනිස්සු එහෙම ભેද බිඳ කරනවා නම් පවුල් ભેද බිඳ කරනවා නම් පාපයක් වගේ මම තාත ඒක ඔබේ තියෙන සත්පුරුෂ ගතියක්ද අසත්පුරුෂ ගතියක්ද අසත්පුරුෂ ගතිය නිදිමතයි ඉතාම හොඳට බණහන්න ඕන අවබෝධයෙන් බණහන්න ඕනේ බණහනකොට නම් සිතුවිලි එහෙම යන්න පුළුවන් එහෙම නේද දැන් ටිකක් ප්‍රමාද වුණා අද හොඳම කතාව යන්නේ එහෙම දෙයක් පුළුවන් හොඳම කතාවද වටින්නේ බානද ඔය තියෙන මගුල් කතාවල කිසිම දෙයක් තියනවද ගන්න කිසිම දෙයක් ඔයෙන් ඇතිවෙන්නේ මානසික ආතතිය විතරයි මානසික ආතතිය විතරයි කතාව බලලා ඉවර වෙනවා කතාව ඉවර වෙන්නේ තව කෙනෙක්ගේ බෙල්ල කපන්න ඕන වෙන්න තියෙනවා රැට නිදිනුත් කෑ ගහනවා මෙන්න බෙල්ල කපන ඕකේ. ඇයි මේ කතාවේ පදදී? කතාවේ පදදී මෙලෝඩියක් ගන්න පුළුවන් කතන්දර නෙවෙයි. ඔය මේ දවස්වල කතාවක් කියන මොකද හිමක් ගැන? අවුරුදු 35 40 අයට අර ඉස්කෝලේ ගවුම් ඉස්කෝලේ අඳුම් මන්දර මලම විකාරයක් මේක. ගෙදරට හොරේ හොරවැඩ කරන්න උගන්වන කතාවක් ඒක. හිතන්නේ නම් මේක තරම් කතාවක් නෙමෙයි කියලා. ගෙදරට වෙන ඕම කරන්නට උගන්වනවා. පාසල සංස්කෘතිය නැති කරනවා. අපේ මිනිස්සු හරි රහට බලන්නේ නේද? කෑවේ නැතත් බලන්නේ ඕක නෙමෙයි. ඒ නිසා තාත්තා ඔය කියන සමාජයේ පෙන්නන විශිෂ්ටයි ආකර්ෂණීයයි කියන දේවල් වල වර්තමානයේ කිසිම දෙයක් ගන්න දෙයක්. දැන් මම අහලා තියෙනවා සමහර සින්දු පවා තියෙනවා කිසිම අර්ථයක් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද? ඔබ අහනද ඔබ ඇපල් මලක් වගේ කියලා සින්දුවක්. ඔබ ඇපල් මලක් වගේ කියලා සින්දුවක් අහලා තියෙනවද? අහලා තියෙනවා නේ. බලන්නකො ගන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. සාමාන්‍ය සිංහල භාෂාවේ උපමාවක් කියනකොට හරියි. පාසල් යන ළමයි සුදු කොක්කුර යනවා වගේ. හරිද වැරදිද? ඔබ ඇපල් මලක් වගේ ගැලපෙනවද නැද්ද? ගැලපෙන්නේ නැහැ. මොකද ඇපල් මල් බලන්න ඕස්ට්‍රේලියාව යනවා. එතකොට මේ උපමාවක්වත් හරියට දැනගෙන නෙවෙයි අද තියෙන සින්දු තියෙන්නේ. ඊට වැඩි හොඳ නැද්ද? ඔබ කෙහෙල් මලක් වගේ කියලා දන්නවා. කෙහෙල් මල හැවටම තියෙනවා නේද? එක්සාද කතන්දර වලින් සින්දු වලින් ගන්න දෙයක් නැහැ. ඒවට ඍජු වෙන්න එපා. ඊළඟ අසත්පුරුෂයා කරන අසත්පුරුෂයාගේ ක්‍රියාදාමයක් තමයි අසත්පුරුෂෝ අසත්පුරුෂ දානං දේති. දමන රාත්‍රියක උනාට කරන්න දෙයක් නැහැ දානි ගැන කියන්න වෙනවා. ඇයි මේ? අසත්පුරුෂයන්ගේ ලක්ෂණ කියාගෙන යනකොට ඔය කියන පුද්ගලයා දෙන දානෙත් අසත්පුරුෂයි කියනවා. දැන් ඔබ දන්නේ නැද්ද? ඔබ දන්නේ නැහැ. ලෝකේ මොනතරම් රටවල් වල මිනිස්සු කටයුතු කරලා ජීවත් වුණා අපේ ලංකාවේ තරම් මිනිස්සු දන් දෙනවද නැද්ද? අපේ ලංකාවේ තරම් මිනිස්සු අමතක දන් දෙන්නේ නැහැ. හැබැයි අපි මේ දානෙ පූජා කරන්නේ මොකටද? අපි දානෙ පූජා කරන්නේ මොකටද? අපි දානෙ
ලැබෙන්නේ නැහැ. මොකටද? තණ්හාව නැති වෙන්නයි පින් ලැබෙන්නේ නැහැ. අපේ මිනිස්සු ගොඩක් දාන දෙන එක ඇත්ත. නමුත් තණ්හාව දුරු වෙන්නයි ආනිසංස ලැබෙන්නයි දාන දෙන්න දන්නේ නැහැ. ඔබ කල්පනා කරන්න මේ අසත්පුරුෂයා ගැන කියනකොට කියන බුදුහාමුදුරුවෝ අසත්පුරුෂ දානං දෙති. මේ විදිහට දුන්නොත් ඔබ අසත්පුරුෂය වෙනවා. මොන විදිහටද? දම් කරුණු කීපයක්. සමහරු දන් දෙනවලු අසක්කච්ඡන් දානං දෙති. ඔන්න අසත්පුරුෂයා දාන දෙන ක්‍රමය. මොකද අසක්කච්ඡන් දාන දෙති කියන්නේ? සකස් නොකට දන් දෙනවා. කොහොමද දන් දෙන්නේ? සකස් නොකට දන් දෙන්නේ. පිටුතුනේ සකස් නොකට දන් දෙනවා. දැන් ඉස්සර දාන පූජා කරනකොට උදේ පාන්දර උයාගත්ත දේ කරමක තියාගෙන ගිහිල්ලා ඉදුල් කරන්න තමයි හඳුරන්න